සුපහන් ධර්මදේශනා සෑම සෙනසුරාදාම පෙරවරු 8 සිට 9 දක්වා රුහුණු මාගම්පත්තුවේ ද්විතීක අධිකරණ සංඝනායක සුපහන් බෞද්ධ සංසදයේ අනුශාසක කැන්දගස්මංකඩ රත්නාරාමාධිපති ශාස්ත්‍රාචාර්ය ගලපිටිගල ප්‍රේමරතන නාහිමිපාණන් වහන්සේගේ සහ වැලිගත්ත සිරි ගුණාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත බැරගම ඥානතිලක නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සුපහන් බෞද්ධ සංසදයේ නිර්මාතෘ සහ සභාපති විදුහල්පති ශාස්ත්‍රපති සාම විනිසුරු KHU දිනකැලු මහතාගේ සංකල්පයකට අනුව ඔබේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් ගෙන එන ධර්මදේශනා මාලාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ සූරියවැව මීගහ ජඳුර වෙහෙර පැලැස්ස කෙත්තාරාම විහාරාධිපති තැලවිල්ල සිරි රෝහණ පිරිවෙනෙහි පරිවිනාධිපති මුළු දිවයිනටම සාම විනිසුරු සද්ධර්ම විභූෂණ ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අන්දරවැව පියරතන සාමීන්ද්‍රයන්න් වහන්සේ අද ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය සූරියවැව මීගහ ජඳුර වෙහෙර පැලැස්ස පදිංචි ලීලාවතී අබේසේකර මහත්මිය ඇතුළු පවුලේ සැම විසින් මීට වසර 5කට පෙර මියගිය සමන් කුමාර මහත්මයා ලහිරු සේනානායක පුතුණුවන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ඇතිවයි. ආර්යරත්න සේනානායක පියාණන්ට ලීලාවතී අබේසේකර මව ඇතුළු සියලු දෙනාට දීර්ඝායුෂ සහ සෙත් ප්‍රාර්ථනා කිරීමත් ලක්මිනී සේනානායක ඉසංක ප්‍රියනාත් දිලීත දෑස් නිරෝෂා මදුමාලී ඇතුළු පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් අද ධර්මදේශනාවේ දායකත්වය ලබා දෙන්නේ සූරියවැව මීගහ ජඳුර වෙහෙර පැලැස්ස පදිංචි ලීලාවතී අබේසේකර මහත්මිය ඇතුළු පවුලේ සැම. සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලය සමාදන් වීම සඳහා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මද්යපමා ඩට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගතන්දිනෝ විසෝකස්ස විප්පමුත්තස්ස සම්බදී සම්බගන්තප් පහිනස්ස පරිලාහෝන විඤ්ජතිති. ධර්මශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්නි, ලීලාවතී අබේසේකර මෑණියන් වහන්සේ ඊ타මත්ම ශ්‍රද්ධාසිත පෙරට කොටගෙන වටිනා අරමුණු කිහිපයක් ප්‍රාර්ථනාවන් කිහිපයක් සිත්හි දරා ගනිමින් ඒ සාක්ෂාත් කර ගැනීම සඳහා අද දවසේ මේ ධර්මානුශාසනාවට දායකත්වයේ දක්වමින් කටයුතු කරන්නට යෙදෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේහි එක් දහම් පදයක් හෝ මේ පින්වත් හැම කෙනෙකුටමත් ඒ වගේම ලෝවාසී රටවාසී ධර්ම ශ්‍රවණයට ඇලුම් කරන හැමදෙනාටමත් ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙමින් ලීලාවතී අබේසේකර මෑණියන් වහන්සේ මේ ධර්මදේශනා පින්කමට දායකත්ව ධර්මින් බලාපොරොත්තු වෙනවා. මීට වසර 5කට පෙර ආතුව අභාවයට පත්වන්නට යෙදුන සමන් කුමාර සේනානායක පුතණුවන්ට, ලහිරු සේනානායක පුතණුවන්ට, පවුලේ මිය පරලොව යන්නට යෙදුන ඥාති හිත මිත්‍රාදීන්
මව් දෙමව්පියන් හැම කෙනෙක්මත් සිහිපත් කරමින් මියගිය සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට. ඒ වගේම ආර්යරත්න සේනානායක පියතුමාණන්ටත් ලීලාවතී අබේසේකර මෑණියන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට මේ පින්කමේදී පවුලේ හැම දෙනෙක්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ලීලාවතී අබේසේකර මෑණියන් වහන්සේ පවුලේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද එක් කරන්නටයි මේ පින්කම සිද්ධ කරන්නට අදහස් කරනු ලබන්නේ. ලක්මිනී සේනානායක, ඉසංක පියනාත්, දිලිත දෑස්, නිරෝසා මදුමාලී ඇතුළු පවුලේ සමාජිකාවන් හැම කෙනෙකුටම මේ ධර්මානුශාසනාව සිදු කරමින් සෙත් ප්‍රාර්ථනා කොට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඊ타මත්ම වටින මහරහතන් වහන්සේලා පිළිබඳව ගුණ සම්පත්තීන් කියවෙන ගාථා ධර්මයකුයි මා මාතෘකා වශයෙන් ප්‍රකාශයට පත් කරන්නට යෙදුනි. මාතෘකා වශයෙන් ප්‍රකාශයට පත් කරන්නට යෙදුන ඒ ගාථා ධර්මයට අදාළ කොට ධර්මකාරණා පැහැදිලි කිරීමට පෙර ආතුව ශ්‍රද්ධා සම්පන්න උපාසක උපාසිකාවන් විසින් යම් දේශනාවක් ශ්‍රවණය කිරීමේදී ධර්මානුශාසනාවක් ඇසීමේදී චාරිත්‍රානුකූල සම්ප්‍රදායානුකූල කර්තව්‍ය බවට පත් වෙන්නේ ධර්ම ශ්‍රවණය පිළිබඳව දහම් අවවාදයක් ඒ හැම දිනාටම ලබා දීම. එනිසා මේ වෙලාවේදී ඔබ හැම කෙනෙකුටම මා සිහිපත් කරනවා තමන්ගේ සිත, කය, වචනය කියන මේ ద్వාරත්‍රය සංවර කරගෙන එකඟ වූ සිතින් යුක්තව මේ කාලච්ඡේදය තුල මා විසින් පැහැදිලි කරන්නට යෙදෙන ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ දහම් කාරණා පිළිබඳව තමන්ගේ සිත් යොමු කොට ශ්‍රවණය කරන හැටියට මේ ධර්මානුශාසනාවේදී මා බලාපොරොත්තු වෙන්නේ මහරහතන් වහන්සේලා පිළිබඳව, උන්වහන්සේලාගේ ගුණ සම්පත්තීන් පිළිබඳව යම් කාරණා ටිකක් මේ පින්වත් හැම කෙනෙකුටම ඊතා සරලව පැහැදිලි කරමින් ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දීම. මහරහතන් වහන්සේලාගේ ගුණ පිළිබඳව සාකච්ඡා කරන්නට පෙර ආතුව අපි මුලින්ම හඳුනාගත යුතුව තිබෙනවා මහරහතන් වහන්සේ කෙනෙක් වශයෙන් කවරනම් පුජ්‍යලයක් අපි හඳුනා ගන්නවාද කියන වග. කෙසේද මහරහතන් වහන්සේ කෙනෙක් අපි හඳුනාගන්නේ? මහරහතන් වහන්සේ පිළිබඳව දක්වා තිබෙන නිර්වචනයන් පැහැදිලි කිරීම ආශ්‍රයෙන් කොහොමද අපි තේරුම් ගන්නේ? නිසා ඔබට මේ කාරණය වටහා ගන්නට මහරහතන් වහන්සේලා පිළිබඳව මහරහතන් වහන්සේ යනු කවරෙක් දාදී වශයෙන් යම් යම් තැන්වල වල ප්‍රකාශ කොට ඇති කාරණා කිහිපයක් මේ විදිහට ඉදිරිපත් කරනවා.
ඒ තුලින් පුළුවන්කම ලැබෙනවා අපිට යම් අදහසක් ඒ පිළිබඳව ගොඩනගා ගන්නට. මහරහතන් වහන්සේ පිළිබඳව අධ්‍යයනය කරනකොට, තොරතුරු හොයනකොට උන්වහන්සේ පිළිබඳව අර්ථ නිරූපණයක් විදිහට අපිට හමු වෙනවා. මහරහතන් වහන්සේ යනුවෙන් අපි හඳුන්වනු ලබන්නේ ස්කන්ධ ධාතු ආයතන මෙයාදී දේවල් වලට අකමැතිව, අකෘතඥව, තෘෂ්ණාවෙන් තොරව භවසන්ධි සිඳ දමන්නට යෙදුන උතුමාණන් වහන්සේ කෙනෙක් හැටියට තමයි මහරහතන් වහන්සේ හඳුන්වා දීලා තිබෙන්නේ. නැවත භවයක් කරා ගමන් කරන්නට හේතු වන ස්කන්ධ ධාතු ආයතන වශයෙන් පවතින බැඳීම් සියල්ල බිඳ දමලා, භවසන්ධි බිඳ දමලා මේ සසර ගමන අවසන් කළ උතුමෙක් හැටියටයි මේ පැහැදිලි කිරීමට අනුව අපිට මහරහතන් වහන්සේ තේරුම් ගන්නට අවස්ථාව සැලසෙන්නේ. ඒ වගේම පින්වත්නි, මජ්ක්‍ධිම නිකායේ ද්විතීය පඤ්ඤාසකයේ බොහෝ තොරතුරු ප්‍රමාණයක් මහරහතන් වහන්සේලා පිළිබඳව ලෞතර බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම මනවින් දේශනා කොට තිබෙනවා. අපි නිතර පාවිච්චි කරන, භාවිතා කරන බෞද්ධයාගේ අත්පොත වශයෙන් හඳුන්වනු ලබන ධම්මපදයෙහි වග්ග කිහිපයක මහරහතන් වහන්සේ පිළිබඳව ගුණයන් ඇතුළත් වෙලා තිබෙනවා. අරහන්ත වග්ගය, බ්‍රාහ්මණ වග්ගය, නාග වග්ගය කියන මේ වග්ගයන් වල මහරහතන් වහන්සේලාගේ ගුණ සම්පත්තීන් පිළිබඳව සාකච්ඡාවට ලක් කොට තිබෙනවා. ඒ වගේම මහරහතන් වහන්සේ හඳුන්වා දීමේදී උන්වහන්සේට යොදන තවත් නාමකරණයක් හැටියට සුත බුද්ධ කියන පදය පාවිච්චි කරලා තිබෙන බව අපිට කරුණු විමර්ශනය කරනකොට අධ්‍යයනය කරන්න පුළුවන්කම ලැබෙනවා. සුත බුද්ධ යනුවෙන් මහරහතන් වහන්සේ හඳුන්වා දෙන්නේ උන්වහන්සේ ශ්‍රවණය කිරීමෙන් අවබෝධ කරන්නට යෙදෙන උතුම් පුද්ගලයෙක් හැටියට සලකාගෙන. සුත කියන පදයෙහි අර්ථය පිළිබඳව අවධානය යොමු කළාම අසන ලද කියන තේරුමට අනුව මහරහතන් වහන්සේ ශ්‍රවණය කිරීමෙන්, ඇසීමෙන් අවබෝධය ලබන ලද උතුමාණන් වහන්සේ කෙනෙක් හැටියටයි අරුත් දක්වා තිබෙන නිසා සුත බුද්ධ යන නාමයෙන් මහරහතන් වහන්සේ හඳුන්වා දෙන්නට යෙදෙනවා. ඊ타ත්ම වටිනා සූත්‍ර ධර්මයක් වන අපි නිරන්තරයෙන් පාවිච්චි කරන්නට යෙදෙන, භාවිතා කරනු ලබන, අපි බොහෝ දෙනාගේ අතර ගෞරවයට පාත්‍ර වෙලා තිබෙන රතන සූත්‍ර දේශනාවෙහි මහරහතන් වහන්සේ පිළිබඳව ගුණයක් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති බව අපිට වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා. රතන සූත්‍ර දේශනාවේදී කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ බවස්මින් ආදී වශයෙන් ඉපැරණි පුරාණ කර්මයන්
සිඳලූ බවත් නව කර්මයන් උත්පාදනය නොකරන බවත් ඒ නිසා මහරහතන් වහන්සේලා පහනක් නිවී ගියාක් මෙන් පරිනිර්වාණයෙන් සසර කෙලවර කොට පවතිනවායි කියන බව මේ ගාථාවේදී අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මහරහතන් වහන්සේලා හඳුනා ගැනීමේදී මහරහතන් වහන්සේලා වෙනුවෙන් යෙදෙන තවත් හඳුන්වා දීමක් හැටියට කත භූමි අවස්ථාව යොදා ගන්නට පුළුවන්. මහරහතන් වහන්සේලා යනු අවසන් කරන ලද ක්‍රියා ඇති පිරිසක් බැවින් කත භූමි කොට අවසන් කරන ලද කියන අර්ථයෙන් කතං කරණීයං නාපරං ඉත්තත්තායාති ආදී වශයෙන් මහරහතන් වහන්සේලාව හඳුන්වා දෙන්නට යෙදෙනවා. උන්වහන්සේලා කළ යුතු කාර්යයන් නිවන කරා ගමන් කිරීමේදී සියල්ල අවසන් කොට ඇති බවින් කත භූමි කියන හඳුන්වා දීමෙන් අපිට තේරුම් ගන්නට අවස්ථාව සලසා දීලා තිබෙනවා. ඒ වගේම පින්වත්නි මහරහතන් වහන්සේලා පිළිබඳව අපි හැම කෙනෙක්ම ඊටාම හොඳින් දන්න නිරන්තරයෙන් අධ්‍යයනය කරන නිරන්තරයෙන්ම වචනාර්ථයෙන් කතා කරන අය නිසා අපි නිතර මහරහතන් වහන්සේලා පිළිබඳව හඳුන්වන අවස්ථාවක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේ වශයෙන් මේ තුන්තරා බෝධිය පිළිබඳව හඳුන්වා දීමේදී මහරහතන් වහන්සේ රහත් බෝධිය හැටියට අපිට පෙන්වා දීලා තිබෙනවා. ඒ වගේම ධර්මයෙහි බණ පොතෙහි මහරහතන් වහන්සේලාගේ අවස්ථාවන් දෙකක් රහත් භාවය ලැබීම ආකාර දෙකකට සිදුව වෙන බව දක්වමින් මහරහතන් වහන්සේලා ආකාර දෙකකට බෙදා දක්වලා තිබෙනවා. ඒ අතර පළවෙනි කොටස හැටියට පිරිස හැටියට සුස්ක විදර්ශක මහරහතන් වහන්සේලා වගේම දෙවෙනි පිරිස හැටියට සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලාදී වශයෙන් පෙන්වා දෙනවා. සුස්ක විදර්ශක මහරහතන් වහන්සේලා ධ්‍යාන ශක්තියින් නැති, පංචාභිඥා නැති, 이르දි ප්‍රාතිහාර්ය ශක්තිය නැති, බොහෝසේ දැඩිව විදසුන් වඩා රහත් භාවයට පත්වන මහරහතන් වහන්සේලා හැටියටයි හඳුන්වා දීලා තිබෙන්නේ. උදාහරණයක් හැටියට සුස්ක විදර්ශක මහරහතන් වහන්සේ පිළිබඳව දැක්වීමේදී චක්කුපාල මහරහතන් වහන්සේ උදාහරණයකට අපිට අරගෙන තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ ගුණාංගයන්ගෙන් යුක්තව, 이르ද බල ප්‍රාතිහාර්ය සහිතව, ධ්‍යාන සමාපත්තීන්ගේ ශක්තියෙන් යුක්තව රහත් භාවයට පත්වන මහරහතන් වහන්සේ කෙනෙක් හැටියටයි විස්තර කෙරෙන්නේ. මහරහතන් වහන්සේ පිළිබඳව
අපි තේරුම් ගැනීමේදී උන්වහන්සේලාගේ ගුණයන් පිළිබඳව උන්වහන්සේලා සතුව පවතින ගුණ සම්පත්තීන් පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට පෙර ගුණයන් පිළිබඳව සාකච්ඡා කරන්නට පෙර මහරහතන් වහන්සේලා යනු මොන විදිහේ හඳුන්වා දීමක්ද අපිට කරන්නට පුළුවන් අපි කොහොමද මහරහතන් වහන්සේලා හඳුනාගත යුත්තේ කියන කාරණය තේරුම් ගැනීම සඳහායි මේ මූලික හැඳින්වීම හැටියට කරුණු කිහිපයක් ප්‍රකාශයට පත් කරන්නට යෙදුනේ. මේ ආශ්‍රයෙන් පුළුවන්කම තිබෙනවා මේ පින්වත් හැම කෙනෙකුටම මූලික වශයෙන් අපි කොහොමද මහරහතන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ කොයි ආකාරද කියන එක පිළිබඳව අපි මහරහතන් වහන්සේ තේරුම් ගත යුත්තේ කෙසේද කියන එක පිළිබඳව යම් අදහසක් යම් අවබෝධයක් ගොඩනගා ගන්නට. එනිසා මේ අවබෝධය මත ඉඳගෙන මේ අවබෝධය මත පිහිටාගෙන මා විසින් මාතෘකා වශයෙන් ප්‍රකාශයට පත් කරන්නට යෙදුන දේශනා කළ ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරමින් දේශනා කරන්නට යෙදුන ජීවක වෛද්‍යවරයා මුල් කොට දේශනා කරන්නට යෙදුන මේ ගාථා ධර්මයට අදාළ දහම් කරුණු තේරුම් ගැනීමයි තිබෙන්නේ. මාතෘකා වශයෙන් ප්‍රකාශයට පත් කරන්නට යෙදුන ගාථා ධර්මය මා නැවත මතක් කළොත් ධම්මපදයේ අරහන්ත වග්ගයේහි එන ප්‍රථම ගාථාව ගතද්දිනෝ විසෝකස්ස විප්පමුත්තස්ස සබ්බදී සබ්බ ගන්තප්පහීනස්ස පරිලාහෝ නවිජ්ජති වශයෙන් තමයි මේ ගාථාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවක වෛද්‍යවරය මුල් කරගෙන දේශනා කොට වදාළි. ජීවක වෛද්‍යවරයා ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම වෛද්‍ය ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් ලබා දීම වෙනුවෙන්ම කැමැත්තෙන් කැපවෙච්ච වෛද්‍යවරයෙක්. ජීවක වෛද්‍යවරයා බාහිර සාමාන්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර කළේද කියන කාරණය පිළිබඳව තොරතුරු සඳහන් නොවුනත් ජීවක වෛද්‍යවරයාගේ ප්‍රථම රාජකාරිය බවට පැවරුණේ ලෞතර බුදුරජාණන් වහන්සේට අවශ්‍ය සියලු ආකාරයේ වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම. අජාසත් රජතුමත් දේවදත්ත හාමුදුරුවන්නුත් යොදන ලද යම් උපක්‍රමයක ප්‍රතිඵලයක් වශයෙන් ජීවක වෛද්‍යවරයාට සිදු වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නට. ඒ අවස්ථාව තමයි බිම්බිසාර මහරජතුමා ඝාතනය කරලා අජාසත් රාජ්‍යත්වය ලබා ගන්නත් ලෞතර බුදුරජාණන් වහන්සේ ඝාතනය කරලා දේවදත්ත හාමුදුරුව බුද්ධත්වය ලබා ගන්නත් කියන පටු පරමාර්ථයෙන් ඒ දෙපළම එකට සාකච්ඡා කරමින් උපක්‍රම යොදමින් කටයුතු කරලා එක මොහොතක එක අවස්ථාවක අජාසත් රජතුමාගේ හේවායන් ලෞතර බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතය පාමුල සක්මන් කරමින් සිටින අවස්ථාවක
උන්වහන්සේ දිසාවට ඉලක්ක කරන ලද පෙරසූදානම් කරන ලද ගල් පෙරලීමක් සිද්ධ කරනු ලබනු. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට ආසන්න ස්ථානයකදී පෙරන ලද ගල් ගිජ්ජකූට පර්වතයෙහි තවත් ගල්වල වැදීමෙන් විසිවුණ එක් ගල් පතුරක් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයෙහි වැදිලා තැලීමක් සිද්ධ වෙලා ඒ ආශ්‍රිතව ලේ එකතු වීමක් ලේ පිරීමක් නිසා යම් අපහසුතාවයක් හට ගන්නට යෙදුණා. ඉතින් මේ වෙලාවේදී ජීවක වෛද්‍යවරයා ලෞතර බුදුරජාණන් වහන්සේට වෛද්‍ය ප්‍රතිකාර සලසා දෙමින් ඒ තන්පත් වෙලා තිබුණ තැලුණලේ ඉවත් කරලා අවශ්‍ය කරන බෙහෙත් පාදයේහි ගල්වලා බෙහෙත් බඳින්නට යෙදුණා. වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේගේ පාදයේ පැවතුන තැලීම වෙනුවෙන් බෙහෙත් බැඳලා ඒ බෙහෙත් ඉවත් කරන්නට සුදුසු වේලාව රාත්‍රී කාලයේ එළඹෙන නිසා රාත්‍රියට පැමිණෙනවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව නගරයෙන් පිටත් වෙලා යන්නට යෙදුණා. නමුත් ජීවක වෛද්‍යවරයාට ඇතුළු නුවරට පැමිණෙන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ කල් වේලාසන නිසා ජීවක වෛද්‍යවරයා බොහෝසේ කම්පාවටපත් වුණා. දැවීම් තැවීම් ඇති වුණා. ඒ බඳින ලද වෛද්‍ය ප්‍රතිකාරය සුදුසු වේලාවේදී ගලවා ඉවත් කිරීමට තමාට නොහැකි වීම පිළිබඳව කල්පනා කරමි. මේ පිළිබඳව ලෞතර බුදුරජාණන් වහන්සේ තේරුම් අරගෙන ජීවක වෛද්‍යවරයා පසුතැවීමට ලක්වෙන බව දැනගෙන බඳින ලද ඖෂධය ගලවා ඉවත් කිරීමට සුදුසු කාලය බුදුහාමුදුරුවෝ අවබෝධයකින් යුක්තව ආනන්ද මහරහතන් වහන්සේට ලෞතර බුදුරජාණන් වහන්සේ සුදුසු වේලාව එළඹිලා ඇති බැවින් ඒ බඳින ලද ඖෂධය ගලවා ඉවත් කරන්නට අවශ්‍ය කරන උපදෙස් ලබා දෙන්නට යෙදුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවක වෛද්‍යවරයා නොපැමිණියත් පැමිණීමට නොහැකි වුණත් උන්වහන්සේ ඒ සුදුසු වේලාව නියම වේලාව පිළිබඳව දැනගෙන ජීවක වෛද්‍යවරයා තැවීමෙන් දැවීමෙන් කටයුතු කළත් උන්වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේට ඒ බෙහෙත් ඉවත් කරන්නට සුදුසු වේලාවේදී අවශ්‍ය උපදෙස් ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුණා. පසුදින උදෑසන ජීවක වෛද්‍යවරයා ලෞතර බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිලා ප්‍රමාදය පිළිබඳව සමාව භජනය කරලා පාදයෙහි බඳින ලද ඖෂධයේ හේතුවෙන් යම් තැවීමක් දැවීමක් නොසන්සුන්තාවයක් ඇති වුණේදයි යනුවෙන් විමසලා ඒ බෙහෙත් ගලවා ඉවත් කරන්නට අවසරය ඉල්ලා සිටියා. ඒ වෙලාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවක වෛද්‍යවරයාට බඳින ලද ඖෂධයේ සුදුසු වේලාවේදී ගලවා ඉවත් කළ බවත් මහරහතන් වහන්සේලාට සියලු කෙලෙස් ප්‍රහීන කළ උත්තමයන් වහන්සේලාට දැවීමෙක් හෝ තැවීමෙක් හට නොගන්නා බව දේශනා කරමින් ජීවක වෛද්‍යවරයා මුල් කොට මා මාතෘකා වශයෙන් ප්‍රකාශයට පත් කරන්නට යෙදුන
ඉහත ගාථාව දේශනා කොට වදාලා. මහරහතන් වහන්සේලා කිසිදු දෙයක් සම්බන්ධව කිසිදු කෙනෙක් පිළිබඳව එල්බ ගැනීමක් බැඳීමකින් තොරව කටයුතු කරන උත්තමයන් වහන්සේලා නිසා ඒ එල්බ ගැනීමකින් තොරව බැඳීමකින් තොරව පැවතීම නිසා කිසිදු අවස්ථාවක කිසිදු මොහොතක දැවීමක් හෝ තැවීමක් ඇතිවන්නේ නැහැ. සියලු කෙලෙස් ප්‍රහීන කරන්නට යෙදෙන උත්තමයන් වහන්සේලාත් සියලු කෙලෙසුන් සහිත කෙලෙස් ප්‍රහාණය නොකරන ලද ලෞකිකත්වයේ තුල කටයුතු කරන පෘථග්ජනයන් හැටියටත් අපිට ආකාර දෙකකින් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීතරාග රමෙස්සන්ති නතේ කාම ගවේසිනෝ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහරහතන් වහන්සේලා පිළිබඳව කියවෙන මේ ගාථා ධර්මයෙන්ුත් මහරහතන් වහන්සේලා සැනසුම් ගෙනසෙන නිස්කලංක අලංකාර සහිත වනපෙදෙස් ආශ්‍රය කොට වාසය කරන බව, උන්වහන්සේලා පංචකාමයන් ගවේෂණය නොකරන බව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. පෘථග්ජනයාගේ ස්වභාවය පංචකාමයන් ගවේෂණය කිරීම වුණත් සියලු කෙලෙසුන් නසන ලද උත්තමයන් වහන්සේලාගේ ස්වභාවය, මහරහතන් වහන්සේලාගේ ස්වභාවය පංචකාමයන් ගවේෂණය නොකිරීමයි. ඇසට රූපත්, කනට ශබ්දත්, නාසයට ගඳ සුවඳත්, දිවට රසයත්, ශරීරයට ස්පර්ශයත් ආදී වශයෙන් පෘථග්ජනයා මිහිරි දේ ඇලීමටත් අමිහිරි දේ ගැටීමත් නිසා පංචකාම ගවේෂණයේදී දැවීම් තැවීම් ඇති කරගන්න පිරිසක් බවට පත්වෙන බව, එවැගේම මේ පංචකාමයන් ගවේෂණය නොකරන නිසා මහරහතන් වහන්සේට ගැටීමක් හෝ ඇලීමක් ඒ පිළිබඳව නොපවතින බැවින් උන්වහන්සේ දැවීමකින් තැවීමකින් තොරව කටයුතු කරන බව මේ ආශ්‍රයෙන් අපිට මනාව වටහා ගන්නට පුළුවන්කම ලැබෙනවා. නිසායි ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවක වෛද්‍යවරයාට දේශනා කොට වදාලේ මහරහතන් වහන්සේ කිසිදු අවස්ථාවක දැවීම් තැවීම් වලින් තොරව වාසය කරනවාය කියන බව. එනිසා මේ ගාථාවේ තිබෙන ධර්මකාරණා මහරහතන් වහන්සේලාගේ ගුණ පදයන් පිළිබඳව අවධානය යොමු කළාම අපිට පුළුවන්කම ලැබෙනවා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ගාථා ධර්මයේහි මහරහතන් වහන්සේ හඳුන්වනු ලබන්නේ ගුණපද කිහිපයකින්. ගතද්දිනෝ විසෝකස්ස විප්පමුත්තස්ස සබ්බදී සබ්බ ගන්ත පහීනස්ස පරිලාහෝ නවිජ්ජති. ගතද්දිනෝ යනුවෙන් මහරහතන් වහන්සේ පිළිබඳව ගුණපදයක් වශයෙන්ුයි අපිට මේ හඳුන්වා දීම තේරුම් ගත යුතුව තිබෙන්නේ. නිවන කරා මනාකොට යා යුතු ගමන නිවැරදිව ගොස් අවසන් කර ඇති බැවින්
ඒ උත්තමයන් වහන්සේලා මහරහතන් වහන්සේලා මේ ගතද්දිනෝ කියන හඳුන්වා දීමෙන් ගුණපදයක් හැටියට දක්වලා තිබෙනවා. අපි හැම කෙනෙක්ම දන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඉතිපිසෝ පාඨයේදී නවරහාදී බුදු ගුණයන් සජ්ජායනා කරන තැන සුගතෝ කියන ගුණපදයකින් අපි බුදුරජාණන් වහන්සේව වන්දනාවට ලක් කරනු ලබනු. සුගත යනුවෙන් ඒ විදිහට හඳුන්වන්නේ වන්දනාවට ලක් කරන්නේ නිවන කරා යා යුතු ගමනක් තිබුණේද ඒ යා යුතු ගමන නිවැරදිව ගොස් අවසන් කොට ඇති කියන අර්ථයෙන් නිවන කරා මනා වූ ගමනින් යුක්ත වූ බැවින් යන අර්ථයෙන් තමයි ඒ ගමන නිවැරදිව ගොස් අවසන් කොට ඇති බැවින් යන අර්ථයෙන් තමයි අපි මේ සුගත කියන පදය අර්ථවත් කරන්නේ. ඒ වගේම තමයි ගතද්දිනෝ කියන මේ පදය මහරහතන් වහන්සේලා වෙනුවෙන් භාවිතා කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිවන කරා යම් වූ ගමනක් පැවතුනේද ඒ ගමන නිවැරදිව ගොස් අවසන් කොට ඇති යන අර්ථයෙන් තමයි මේ ගතද්දිනෝ කියන හඳුන්වා දීම සිද්ධ කරනු ලබන්නේ. ඒ වගේම තමයි මහරහතන් වහන්සේලා වෙනුවෙන් යොදන තවත් ගුණපදයක් හැටියට අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා විසෝකස්ස ශෝකයෙන් වෙන් උන කියන අර්ථයෙන් විසෝකස්ස කියන පදය මහරහතන් වහන්සේලා කිසිදු අවස්ථාවක කිසිදු දෙයක් සම්බන්ධව කිසිදු කෙනෙක් පිළිබඳව ඇලීමක් හෝ ගැටීමක් නොමැති නිසා ශෝක කිරීම වලින් තොරයි. ශෝක කිරීම වලින් වෙන් වෙලයි කටයුතු කරන්නේ. එනිසායි උන්වහන්සේලා ඒ උත්තමයන් වහන්සේලා විසෝකස්ස කියලා හඳුන්වා දෙන්නට යෙදෙන්නේ. විප්පමුත්තස්ස සබ්බදී සියලු ආකාර බැඳීම් වලින් වෙන් වෙච්ච උත්තමයන් වහන්සේලා. අපි හැමදෙනෙකුටම විවිධාකාර විවිධ ස්වභාවයේ බැඳීම් සම්බන්ධතාවයන් පැවතුනත් මහරහතන් වහන්සේලාට එවැනි සම්බන්ධතා එවැනි බැඳීම් ඇත්තේ නැහැ. උන්වහන්සේලා පින් හෝ පව් පිළිබඳව කර්ම රැස් කරන්නේ නැහැ. එනිසා කිසිදු දෙයක් සම්බන්ධව බැඳීම් නොමැති නිසා උන්වහන්සේලා සියලු බැඳීම් වලින් නිදහස්ව කටයුතු කරනු ලබනු. ඒ මහරහතන් වහන්සේලා වෙනුවෙන් යොදන ගුණපදයක් විප්ප මුත්තස්ස සබ්බදී සියලු බැඳීම් වලින් තොරව කටයුතු කරනු. සබ්බ ගන්තප්පහීනස්ස මහරහතන් වහන්සේ පිළිබඳව යොදන ඊළඟ ගුණය සියලු ගන්ත කය මිදීමට නොහැකි අපහසුයි කයත් එක්ක පවතින මේ ගැටීම ඒ සම්බන්ධව තියෙන සියලු බැඳීම් ගැට මහරහතන් වහන්සේලා ඉවත් කොට ඇති බැවින් ලිහා ඇති බැවින් සබ්බ ගන්තප්පහීනස්ස කියන පදයෙන් මහරහතන් වහන්සේලාව හඳුන්වනවා. අපි ශරීරයත් එක්ක බැඳෙන කාය ගන්ති හතරක් පිළිබඳව මේ සබ්බ ගන්තප්පහීනස්ස කියන තැන විවරණය කරලා තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරනකොට පළවෙනියෙන් අපිට
හම්බ වෙන කායගන්තය තමයි අවිජ්ජා කියන කායගන්තය. සාමාන්‍ය පෘථග්ජනයට ඇති වෙනවා අවිජ්ජා කියන කායගන්තය. අන්සතු දේ ගැන දැඩිව පවතින ආශාව අවිජ්ජා කායගන්ත. මහරහතන් වහන්සේට මේ අවිජ්ජා කායගන්තය නැහැ. උන්වහන්සේලා කිසිදු දෙයක් සම්බන්ධව ආශා උපදවන්නේ නොමැති නිසා. ව්‍යාපාද කායගන්තය අනුන් නැසේවා අනුන් වෙනසේවා ආදී වශයෙන් ඇති කරගන්න අදහස්. ඒව සාමාන්‍ය පෘථග්ජන අයට ඇතිවෙන කායගන්ත, ඇතිවෙන සිතුවිලි. මහරහතන් වහන්සේලා මේ කායගන්ත, මේ කාය ගැට ලිහලා අවසන් කරලා තිබෙන පිරිසක්. ඊළඟට අපිට සීලබ්බත පරාමාස යනුවෙන් තවත් කායගන්තයක් හමු වෙනවා. තුන්වෙනි කායගන්තය. සාමාන්‍ය පෘථග්ජන අය විශ්වාස කරනවා වැරදි සිල්, වැරදි වෘත මගින් මේ සසරෙන් මිදෙන්න පුළුවන් කියලා. මේ තිබෙන වැරදි අවබෝධය මහරහතන් වහන්සේලා කායගන්තයක් හැටියට දුරු කරලා තිබෙන්නේ. මේ ගැටය ලිහලා තිබෙන්නේ. ඊළඟට අවසාන වශයෙන් මේ කායගන්ත හතර පැහැදිලි කරන තැන ඉදං පච්ඡාබි නිවේස කායගන්ත වශයෙන් සිව්වෙනි කායගන්තය දක්වනවා. මේ සියල්ල මා කියන සියල්ල ඇත්ත, අන් හැමදේම අසත්‍ය බොරුයි කියලා පවතින දැඩි විශ්වාසය. ඒක සාමාන්‍ය පෘථග්ජනය තුළ පවතිනවා. මමම කිය මේ සියල්ල සත්‍ය බවත් අන් සියලු දේවල් අසත්‍යයි කියන බවත් පෘථග්ජනයන් තුළ පවතින දැඩි එල්බ ගැනීමක්. හැබැයි මහරහතන් වහන්සේලා මේ කායගන්තය දුරු කොට ඇති උත්තමයන් වහන්සේලා පිරිසක්. මේ සිව් කායගන්තයම පෘථග්ජන අයට ඇතිවෙන එල්බගෙන සිටින කායගන්ත වූ නමුත් මහරහතන් වහන්සේලා මේ කායගන්ත හතරම ප්‍රහීණය කරන ලද, ලිහා දමන ලද උත්තමයන් වහන්සේලා. ඒ නිසයි සබ්බගන්ත පහීනස්ස කියලා උන්වහන්සේලාව හඳුන්වා තිබෙන්නේ. නිවන කරා යා යුතු ගමනක් තිබුණා නම් ඒ ගමන නිවැරදිව ගිය, ශෝක කිරීම වැළපීම් වලින් තොර, සියලු බැඳීම් වලින් නිදහස් වුණ, සියලු කායගන්තයන් ප්‍රහීණය කරන ලද මේ ගුණයන්ගෙන් යුක්ත මහරහතන් වහන්සේ පරිලාහෝ නවිජ්ජති, කිසිදු මොහතක දැවීමක් හෝ තැවීමක් ඇති නොවන්නේය යනුවෙන් ජීවක වෛද්‍යතුමාට, වෙදදුතුමාට ලෞතර බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේගේ ස්වභාවය දේශනා කොට වදාලා. එනිසා පාදයෙහි බඳින ලද බෙහෙත් ඖෂධය ගැල්වීමට අතපසු වුවත් ඉන් ඇතිවන වේදනාව පෘථග්ජනයට ආවේනික වුවත් මහරහතන් වහන්සේලා කිසිදු අවස්ථාවක මේ කිසිදු දෙයක් පිළිබඳව ඇලීමකින් ගැටීමකින් තොරව කටයුතු කරන බැවින් උන්වහන්සේලාට තැවීමක් හෝ දැවීමක් ඇති නොවන බව තමයි මෙහිදී ඊ타ත්ම හොඳින් ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවක වෛද්‍යවරයාට පැහැදිලි කරමින් දේශනා කරන්නට යෙදෙන්නේ. නිසා මේ ගුණයන් පිළිබඳව අවබෝධයෙන් යුක්තව කටයුතු කරමින් අවබෝධ කරගනිමින් අප හැම කෙනෙක්මත් අපේ ජීවිතවලට, අපේ චරිතවලට චරිතායනය කරගන්නට ඕන මේ ගුණ සම්පත්තීන් පෘථග්ජන ලෝකයේහි, ලෞකික ලෝකයේහි පෘථග්ජනයන් හැටියට විවිධ දේවල් පිළිබඳව අපි විවිධාකාරයෙන් ඇලීම් ගැටීම් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ දේවල් එක්ක අපි දැවීම් තැවීම් වලින් තොරව ඇලීම් ගැටීම් යම් ප්‍රමාණයකින්
කල්පනාවෙන් මේ පිළිබඳ දහම් කරුණවල අවබෝධයෙන් යුක්තව තේරුම් අරගෙන ලෞකිකත්වයේ තුල ඇලීම් ගැටීම් දුරු කරමින් දැවීම් තැවීම් වලින් තොරව කටයුතු කරන්නට මේ ගුණ සම්පත්තීන් චරිතායනය කර ගැනීමයි මේ ධර්ම දේශනාවේදී සාරාංශයක් හැටියට අපිට කල්පනා කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා ඊ타ත්ම වටිනා කාල පරිච්ඡේදයක් ගත කරමින් මහරහතන් වහන්සේලාගේ ගුණ සම්පත්තීන් පිළිබඳව ශ්‍රවණය කරමින් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට යෙදුණා. අද ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන්නට යෙදෙන ලීලාවතී අබේසේකර මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් මියගේ අයට පින් පමුණුවමින් ආශිර්වාද කරමින් සෙත් ප්‍රාර්ථනා කරන්නටයි තිබෙන්නේ. ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන ලීලාවතී අබේසේකර මෑණියන් වහන්සේ අදහස් කරන පරිදි බලාපොරොත්තු වන විදිහට මීට වසර 5කට පෙරින් අභාවයට පත්වන්නට යෙදුන සමන් කුමාර සේනානායක පුතුණුවන්ටත් ලහිරු සේනානායක පුතුණුවන්ටත් පවුලේ මිය පරලව යන්නට යෙදුන මව්දෙමව්පියන් ආදී කොට සියලු ඥාතීන්ට මේ රැස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා. එවැගේම ආර්ය රත්න සේනානායක පියාණන්ට ලීලාවතී අබේසේකර මෑණියන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ මොහොතේදී ආශිර්වාද එක් කරන්නට බලාපොරොත්තු වෙනවා, සෙත් ප්‍රාර්ථනා කරනු ලබනවා. එවැගේම පවුලේ සියලු සමාජිකාවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට මේ මොහොතේදී බලාපොරොත්තු වෙනවා. ලක්මිනී සේනානායක, ඉසංක පියනාත්, දිලිත දෑස්, නිරෝෂා මදුමාලි මේ පවුලේ සමාජික හැම කෙනෙකුටමත් රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සෙත් ප්‍රාර්ථනා කරන්නට යෙදෙනවා. රැස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් මිය පරලොව ගියා වූ සියලු ඥාතීන්ටත් ඉෂ්ඨකාමී සම්‍යද්දෘෂ්ටික දෙවියන්ටත් ඔබ අප හැම කෙනෙකුටමත් එකාකාරව පිහිටීමෙන් දෙව් මිනිත් සැප කෙලවර උතුම් නිර්වාණ සම්පත්තිය පිණිස හේතුදායක වේවා කියන ප්‍රාර්ථනාවෙන් හැම කෙනෙක්ම සාදු කියමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. එම අවසන් වූ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ සූරියවැව මීගහ ජඳුර විහෙර පැලැස්ස කෙත්තාරාම විහාරාධිපති, තැලවිල්ල සිරි රෝහණ පිරිවෙනෙහි පරිවිනාධිපති, මුළු දිවයිනටම සාම විනිසුරු සද්ධර්ම විභූෂණ ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අන්තරවැව පියරතන සාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේට ශාසනික ආගමික සමාජීය කටයුතු සිදු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ලැබේවායි අප සියලු දෙනාම සාදුනාදයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සුපහන් ධර්ම දේශනා සඳහා දායක වීමට ඔබත් කැමති නම් කතා කරන්න 076 9066 500 076 9066 500. ඔබ සැමට තෙරුවන් සරණයි.